ධර්මානුශාසනාව. සුපින්වතුනි, අද ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ දික්වෙල යෝගියාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී කිරිබත්ගොඩ තැඹිලිගස් මුල්ල ශ්‍රී දීරානන්ද විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය විචිත්‍ර ධර්මකතික මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටියාගල සීවලී ස්වාමීන්ද්‍රයන් වහන්සේ. අද ධර්මානුශාසනාවේ දායකත්වයන් බලංගොඩ කල්තොට මහවැලපාර විශ්‍රාමික විදුහල්පති සනත් ධර්මරාජ මහතා ඇතුළු පවුලේ සැම. රබොක්කන කිරිවල්ලාපිටියේ බොරළුවේ පදිංචි කේ.එම්. තිලක් ශාන්ත මහතා සහ විදේශගතව සිටින පී.වී. අනුලාවතී මහත්මිය සහ එච්.ආර්.ඩී. පත්මකුමාරි මහත්මිය. හාලියල හැතැක්ම වරල්කැටියේ පදිංචි ඩී.එම්. සීලවතී මහත්මිය. කුරුණෑගල මින්හෙට්ටියේ පදිංචි නිරංජනී රාජිනී සහ පොඩිමැණික යන මහත්මීන්. අවිස්සාවේල්ල විද්‍යාලපාරේ දෙවන පටුමග 57න් 61 නිවසේ පදිංචි එච්. නිමල් රාජපක්ෂ මහතා. අනුරාධපුර ඥානිකුලම සමදාන මාවතේ ජී.කේ. හේමසිරි මහතා. ඇහැටුවැව වැවහිල පදිංචි එල්.ජේ.එම්. බණ්ඩාරමැණිකේ මහත්මිය. කළුතර නාගොඩ ප්‍රගති මාවතේ අංක 142 නිවසේ පදිංචි ජේ. සෝමසිරි සිල්වා මහතා. ඉමුල්පේ පස්සර මුල්ල අඹුවත්ත ලිපිනේ පදිංචි ඒ.එම්. රත්තරන්හාමි උපාසක මහතා. පින්වතුනි, අපි දැන් ධර්ම ශ්‍රවණයට ප්‍රථම පංචශීලයේ සමාදන් වීමට নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආම භන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අතින්නාදානා වේරමණී සික්ඛාපදං
සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේර මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිස්සරණීන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ආම බන්ති සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අරක්ඛිතේන කායේන මිච්ඡාදිට්ඨි ගතේන ච තීන මිද්ධාභිභූතේන වසං මාරස්ස ගච්ඡති තස්මාරක්ඛිත චිත්තස්ස සම්මා සංකප්ප ගෝචරෝ තීන මිද්ධාභිභූ බික්ඛු සබ්භා දුග්ගතියෝ ජහේති තීති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ධර්ම ශ්‍රවණාභිලාෂී පින්වතුනි අද ධර්ම දේශනාව සඳහා අපි මාතෘකා කරගත්තේ කුද්දක නිකායේ උදාන පාළියෙහි මේගිය වග්ගයේ අන්තර්ගත වෙන සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවෙහි නාමය උද්ධත සූත්‍රය හැටියට හඳුන්වනවා. උදාන පාළියේ උද්ධත සූත්‍රය ඇසුරු කරගෙන එහි එන දහම් කරුණු ඔබේ ජීවිතයේ යහපත් භාවය පිණිස සැනසීම පිණිස කොයි ආකාරයෙන්ද භාවිතාවට ගන්නේ කියන කාරණය අවබෝධ කරවීමට පහදා දීමට මේ අවස්ථාවේ අපි බලාපොරොත්තු වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අරක්ඛිතේන කායේන මිච්ඡා දිට්ඨි ගතේන ච තීන මිද්ධාභිභූතේන
වසං මාරස්ස ගච්ඡති. අපි මැරෙන්න කැමති නෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේ සත්තා ජීවතු කාමා. සියලුම දෙනා ජීවත් වෙන්න කැමති. සබ්බේ සත්තා අමරිතු කාමා. හැම කෙනෙක්ම නොමැරී සිටින්න කැමති. ඒ වුණාට පින්වතුනි අපිට ලබා ගන්න බැරි වෙලා තියෙන්නේ ඔය දෙකනේ. හිතන හැටියට දීර්ඝායුෂ සහිතව ජීවත් වෙන්න අවස්ථාවකුත් නැහැ. ඊට අවසරයකුත් නැහැ. ඒ වගේම නොමැරී ඉන්න උත්සාහ කළාට ඒ වගේම බලාපොරොත්තු වුණාට නොමැරී ඉන්න විදිහකුත් නැහැ. මොනියම් ක්‍රමයකින් හරි මරණයටපත් වෙනවා. බුදුහාමුදුරුවෝම දේශනා කළානේ සබ්බේ සත්තා මරිස්සන්ති මරණං තංහි ජීවිතං මරණං අන්තංහි ජීවිතං. ජීවිතං ජීවිතය මරණං අන්තං. මරණය අන්ත කරගෙන මරණය කෙලවර කරගෙනයි පවතින්නේ. සියලුම දෙනා මරණයට පත් වෙනවා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. එතකොට මේ ගාථාවේ සඳහන් වෙනවා වසං මාරස්ස ගච්ඡති. මාරයාගේ වසඟයට ගමන් කරනවා. ඒක තමයි ස්වභාවය. දැන් ඔබට අවශ්‍ය මාරයාගේ වසඟයට යෑමටද? නෑ. අපි කවුරුවත් මාරයාගේ වසඟයට යෑමට කැමති නෑ. අපිට ඕන මාරයාගේ වසඟයෙන් මිදෙන්න. ග්‍රහණයෙන් මිදෙන්න. බෙහෙත් හේත් බොනවා. භෞතික ශරීරය නොයෙක් ආකාරයේ පිළියම් යොදනවා. සාත්තු සප්පායම් කරනවා. කුමක් සඳහාද? අර මාරයාගේ වසඟයට නොයා මාරයාගේ ග්‍රහණයට නොයා ඉන් ගිලිහිලා නොමැරී ඉන්න. දැන් මේ දවස්වල ඊටාම හොඳයි තවමත් අපි මුව ආවරණ පළඳනවා. ඒවා නොපළඳින්න තවම පරිසරය ඒ තරමටම පිරිසිදු වෙලා නැහැ. රෝගකාරක බීජ ඒ තරම්ම පහ වෙලා ගිහිල්ලා නැහැ. මාධ්‍යයෙන් දිනපතා කොරෝනා ඇතුළු කොටගෙන විවිධ රෝගීන් පිළිබඳව තොරතුරු හෙළි කරනවා, දැනුවත් කරනවා. දැන් අපි මම මේ පොදුවේ සුලභව මේ වකවානුවේ දකින්න තියෙන දෙයක් ගැන කියන්නේ. මුව ආවරණ පළඳිනවා. ඒ මුව ආවරණ පළඳින්නේ මාරයාගේ වසඟයට යෑමට කැමති නැති නිසා. සමහර අය මුව ආවරණ පළඳින්නේ නැහැ. හැබැයි එහෙම දැන් සැහැල්ලුවෙන් කටයුතු කරන අය අතීතයේ මේ මෑත අතීතයේ මුව ආවරණ දෙකක් කරලා පැලඳුවා, ඩබල් කරලා පැලඳුවා. ඊට ඉහලින් මතු පිටින් තවත් ප්ලාස්ටික් ආවරණයක් අර
උපැස්යුවලක් වගේ මුළු මුහුණම ආවරණය වෙන විදිහටත් පැළඳුවා. ඒ හැම දෙයක්ම කරේ වසම් මාරස්ස ගච්ඡති මාරයාගේ වසඟයට යෑමට නම් නෙමෙයි. මාරයාගේ වසඟයෙන් ගැලවීමට. හිතන්න පින්වතුනි ඒ මාරයාගේ වසඟයෙන් ගැලවීමට ඔය අපි ක්‍රියාවට නංවපු නොයෙක් ආකාරයේ ක්‍රමවිදීන් ක්‍රමෝපායන් නිසා හැම කෙනෙක්ම මරණයෙන් ගැලවුණාද? නෑ. මුව ආවරණ පළඳගෙන නොයෙක් ආකාරයෙන් ඖෂධ ප්‍රතිකාර ලබාගෙන මේ ඔක්කොම පිළියම් යොදාගෙන තියෙද්දිත් පහුගිය කාලේ බොහෝ අය මාරයාගේ වසඟයට ගියා. එහෙනම් ස්ථිරසාර වශයෙන්ම සදාතනික වශයෙන්ම මාරයාගේ ග්‍රහණයෙන් මිදෙන්න මාරයාගේ වසඟයෙන් මිදෙන්නේ කොහොමද? ඒක අපිට තේරුම් කරලා දීලා තියෙන්නේ. ඒක අපිට පෙන්නලා දීලා තියෙන්නේ. පහදා දීලා තියෙන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේම පමණයි. අරක්කිතේන කායේන. අරක්කිතේන කියන්නේ සිහියක් නොමැතිව ආරක්ෂාවෙන් ගිලිහිලා ගිහිල්ලා. දැන් සමහර වෙලාවට මේ මුව ආවරණ පළඳින අයට තමන් නිසියාකාරයෙන් මුව ආවරණ පළඳලා නැහැ කියන එක සිහියට නැගෙන්නේ පොලිසියේ මහත්තුරු දැක්කහම සෞඛ්‍ය කාර්යාංශයේ නිලධාරීන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ආදී ඒ වගේ නීතිය ක්‍රියාත්මක කිරීමේ අවසරයේ සහිත නිලධාරීන් දැක්කහම ෂණිකවර නිකටේ තියෙන මුව ආවරණය මුඛය සහ නාස් සිදුරු වැසෙන ආකාරයට නිසි ආකාරයෙන් පළඳිනවා. ඇතැම් වෙලාවට ඒක අමතක වෙලා යනවා. එහෙම ඒක අමතක වෙන්නේ සිහියක් නොමැතිකම නිසා. ඒ සිහිය නොමැතිකම නිසා තමන් සමාජයේ හැසිරෙනකොට ගැටෙනකොට මුව ආවරණ පළඳලා නැහැ කියන එක තමන්ට මතක් වෙන්නේ වෙන කෙනෙක් දැනුවත් කළාම. දැන් ඒ අමතක වුණේ සිහි කල්පනාවක් නැති නිසා. එහෙනම් මෙතන මේ අරක්කිතේන කියන්නේ සිහිය නැති නිසා. සතිමත් බව නැති නිසා ආරක්ෂාව ගිලිහිලා යනවා. ගිලිහිලා යනවා. ආරක්ෂාව ගිලිහිලා යනවා. ඒ ආරක්ෂාව ගිලිහිලා ගියාම කායේන කිව්වේ ෂඩ් විඥාන. ඒ කියන්නේ චක්කු, සෝත, ගාන, ජීවා, කාය, මන. මේ ඇසින් රූපයක් දකිනවා. ඒ රූපය නිදහසේ මානසික ශරීරයට ගිහිල්ලා මානසික ශරීරයේ වැදගෙන läගුම්ගෙන සිතු මනාපේ කටයුතු කරනවා. සිහියෙන් තොර වුණාම රූපයක් නම් මේ රූපය බිඳෙන එකක්, අනිත්‍යතාවයට ලක්වෙන එකක්, ජරා ජීර්ණතාවයෙන් යුක්ත එකක්.
එහෙම කල්පනාවකට නැගෙන්නේ නැතුව ඒ ඇහෙන් දකින රූපය කෙරෙහි උපාදාන වශයෙන් මම මගේ කියලා අල්ලගන්නවා. මම මගේ කියලා අල්ලගන්නවා. ඒ දකින රූපය හරිම ලස්සනයි. ඒක මට හිමි කරගත යුතුයි. ඒ විදිහට අල්ලගන්නවා. ඒක යථාර්ථය අනිත්‍යයි දුක්ඛයි. එහෙම මම මගේ කියලා ගත යුතු හරයක් ඇත්තේ නැහැ. අනාත්මයි. එහෙම වැටහෙන්නේ නැහැ. එහෙම වැටහෙන්නේ නැත්තේ මොකද? ඒ අර ආරක්ෂක ක්‍රමවේදයේ ගිලිහිලා ගිහිල්ලා. සිහිමත් බව සතිමත් බව නැති වෙලා තියෙන නිසා. එතකොට අරක්කිතේන කායේන ඒ චක්කුසෝත ගහන ජීවවා කාය මන කියන මේ ෂඩ් ඉන්ද්‍රියන්ට දොරටු වලට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ දේවල් ආහාර ප්‍රත්‍ය ලැබෙනකොට ඒවා උපාදාන වශයෙන් අල්වා ගන්නවා සිහිමත් බවින් තොර නිසා. ඊළඟට මිච්ඡා දිට්ඨි ගතේනච එහෙම අල්ලගෙන මිත්‍යා දෘෂ්ටියින්හි එල්බ ගන්නවා. යථාර්ථය දකින්නේ නෑනේ. මේවා අනිත්‍යයි දුක්ඛදායකයි නිසරුයි එහෙම දකින්නේ නැති නිසා මේවා වටිනවා සුබයි සැපයි කියලා වැරදි විදිහට මිත්‍යා දෘෂ්ටිකව ග්‍රහණය කරගන්නවා. එහෙම ග්‍රහණය කරගෙන එක්කෝ සාස්වත දෘෂ්ටියට වැටෙනවා. සාස්වත දෘෂ්ටියට වැටෙනවා කියන්නේ පෙර භවයන් පිළිබඳව තොරතුරු දකිනකොට යම් යම් භාවනාවන් සිද්ධ කරගෙන යනකොට යම් කිසි මානසික ශක්තියක් ලැබෙනවා පෙර භවයන් දකින්න. මීට ඉස්සෙල්ල භවයේ මම ඉපදිලා තියෙනවා. ඊටත් මත්තෙන් භවයේ ඉපදිලා තියෙනවා. එහෙම දිගින් දිගටම නොනැසී ඉපදී භවයෙන් භවයට ගමන් කරමින් ආපු ගමනක් දකිනකොට එයා හිතනවා මේ ආත්මය ස්ථිරයි. මේ ආත්මය විනාශ නොවන එකක් කියලා. දිගින් දිගටම නොනැසී පවතින එකක් කියලා හිතනවා. එහෙම හිතුවහම අර මමත්වයෙන් තෘෂ්ණාවෙන් බැඳෙන ප්‍රමාණය වැඩි. එහෙම නොනැසී දිගින් දිගටම ගමන් කරන ආත්මයක් පවතිනවා කියලා ආකල්ප ඇති කර ගැනීම සාස්වත දෘෂ්ටිය කියලා කියනවා. ඒක මිත්‍යා දෘෂ්ටියක්. තෘෂ්ණාව නිසා තමයි ඇති වෙන්නේ. තෘෂ්ණාව නිසා ඇති වෙන්නේ. ඒ වගේම තවත් කෙනෙකුට මේ භවයෙන් පස්සේ නැවත පැවැත්මක් නැහැ. කුසල් අකුසල් පිළිබඳව විමසලා සැලකිලිමත් වෙලා කටයුතු කරන්න අවශ්‍ය නැහැ. මරණයෙන් පස්සේ සියල්ල අවසන් වෙනවා. එහෙම උච්ඡේදවාදී දෘෂ්ටියට වැටෙනවා. මරණයෙන් පස්සේ සියල්ල අවසන් වෙනවා කියන අදහසට වැටෙනවා. දැන් මේ මිත්‍යා දෘෂ්ටික භාවය මනස තුල ඇති කරේ කුමක් නිසාද?
මේ විදිහේ වැරදි ආකල්ප සාස්වත දෘෂ්ටිය, උච්ඡේදවාදී දෘෂ්ටිය ආදී මේ මිත්‍යා දෘෂ්ටියේ මනස තුල පළපදියම් උනේ දලුලා වැඩුණේ කොහොමද? අරක්කිතේන කායේන. මේ සිත නිසි ආකාරයෙන් ආරක්ෂා නොකිරීම නිසා, සතිමත් භාවයෙන් මේ යථාර්ථයේ නොදැක කටයුතු කරපු නිසා. එහෙම මිත්‍යා දෘෂ්ටි භාවයට වැටිලා තීන මිද්ධාභිභූතේන. තීන මිද්ධ කියලා කියන්නේ, තීනය කියලා කියන්නේ පින්වතුනි, ඔබ මේවා බොහෝ අවස්ථාවල අහලා තියෙනවා. සිතෙහි අකර්මණ්‍ය භාවය. තීනය කියලා කියන්නේ සිතෙහි අකර්මණ්‍ය භාවය. දැන් පංච නීවරණ ඔබ දන්නවනේ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච කුච්ච විචිකිච්ඡා. එතකොට අර චක්කුසෝත ගහන ජීවා කාය මන කියන මේ ෂඩ් ඉන්ද්‍රියන්ගෙන් දොරටු වලින් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී දේවල් ලබනකොට කාමච්ඡන්දයෙන් මනස විපිලිසර වෙනවා, ව්‍යාකූල වෙනවා. ඒවා අල්වාගෙන ඒවා තමන් සන්තක කරගන්න වෙහෙසෙනකොට, උත්සුක වෙනකොට, අරගල කරනකොට ඒන අභියෝගත් එක්ක ව්‍යාපාදේ ඇති වෙනවා. ඒවා තමන් සිතූ ආකාරයට ළඟා කරගන්න බැරි වෙනකොට තීනය කියන්නේ සිතෙහි අකර්මණ්‍ය භාවය. හිතේ මන්දගාමී ස්වභාවයක්, අක්‍රිය භාවයක් ඇති වෙනවා. බලන්න කොච්චර අපූර්වට මේවා විස්තර කරනවාද කියලා. දැන් ඔබ දන්නවා, මන් තේරෙන විදිහට මෙහෙම උදාහරණයක් කියන්නම්කෝ. තරුණ වයසේ ගත වෙන දරුවෙක් තමන්ගේ හිතගත්ත තරුණියක් සමග දීග යන්න බැරි වුණොත්, වැඩිහිටියන්ගේ නොයෙක් ආකාරයේ බාධක නිසා, අකමැත්ත නිසා මේ තරුණ අවදියේ පෙම්වතුන් හැටියට හැසිරෙන දෙදෙනෙකුට අඹුසැමියන් හැටියට විවාහ ගිවිස ගන්න අවස්ථාවක් දෙපාර්ශ්වයේ වැඩිහිටියන්ගෙන් නොලැබුණොත්, බොහෝ අවස්ථාවල අපි සමාජයෙන් දැකලා තියෙනවා, උමතු භාවයට පත් වෙනවා, මානසික රෝගීන් බවට පත් වෙනවා. එහෙම නැත්නම් සියදිවි හානි කරගන්න තත්ත්වයට පත් වෙනවා. ජීවිතයේ තමන්ට ණයතුරුස් දරාගන්න බැරි වෙනකොට සියදිවි හානි කරගන්න තත්ත්වයට පෙළඹෙන අය උදවිය පිළිබඳව අපි අහනවනේ. ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ ආදී විභාග අසමත් වීම, ඒවා නිසියාකාරයෙන් ඒ අභියෝග ජය ගන්න නොහැකි වුණාම උමතු භාවයට පත් වෙන, මානසික ආතතියට පත් වෙන, ඉන් ඔබට ගිහිල්ලා සියදිවි හානි කරගන්න මට්ටමට පත් වෙන එහෙම සිදුවීම් ඔබ අහලා තියෙනව නේද? මෑත යුගයේ මවපියා ජංගම දුරකථනයේ ඉවත් කරා කියලා, ජංගම දුරකථනය භාවිතය කරන එක නතර කරන්න කියලා, එක්කෝ ඒක ඉල්ලුවහම ලබා නොදුන්න නිසා
සියදිවි හානි කරගත්ත සිද්ධි අපි අහලා තියෙනව නේද? මේ සමාජයේ සිද්ධ වෙනව නේද? කාම ඡන්දය ඇති වුනහම ඒ කාම ඡන්දේ ඉෂ්ට කරගන්න බැරි වුනහම තමන් කැමති දේ ඒ ආකාරයට තමන්ට ඉෂ්ට කරගන්න බැරි වුනහම ව්‍යාපාදේ ඇති වෙනවා. නැසීම වෛරය ඇති වෙනවා. ඊළඟට මානසිකව අකර්මණ්‍ය භාවය ඇති වෙනවා. ඒ වගේම මිද්ධ කියලා කිව්වේ කයෙහි අකර්මණ්‍ය භාවය. කයෙහි අකර්මණ්‍ය භාවය ඇති වෙනවා. සිතේ සහ කයෙහි අකර්මණ්‍ය භාවය ඇති වෙන්නේ ඇයි? මේ නිසි ආකාරයෙන් සිහිනුවණින් කල්පනාවෙන් ආරක්ෂිතව කටයුතු නොකිරීම නිසා මේ ඉන්ද්‍රියන් මෙහෙයවීමක් සිදු නොකරපු නිසා. ඒ නිසා පුජ්‍යලයාට සිද්ධ වෙන හානිය මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වසං මාරස්ස ගච්ඡති. මාරයාගේ වසඟයට යනවා. අපි එහෙනම් මෙන්න මෙතන නේද පින්වතුනි නිවැරදි කරගත යුත්තේ. සමහර වෙලාවට අනේ මට මගේ දරුවෝ දීග දීලා ඒ යුතුයකම් වගකීම් ඉෂ්ට කරනකම් ලෙඩක් දුකක් නොහැදී මට ටිකක් දීර්ඝායුෂයක් ලැබෙන්න ඕන, මම නම් ජීවත් වෙන්න ඒ තරම් ආසාවක් නැහැ. ඒ වුණත් ඉතින් මේ යුතුයකම් ටික ඉෂ්ට කරනකම්වත් මම ඉන්න එපාය. එහෙම කියා මේ ඖෂධ මංජුසා ඖෂධ පූජාවල් සිද්ධ කරා කියලා ඔබට දීර්ඝායුෂ ප්‍රායෝගිකව ලැබෙන්නේ නැහැ. ප්‍රායෝගිකව මේ දේවල් ලබා ගන්න නම් මානසික ශරීරයේ ලෙඩ කරන, මනස අකර්මණ්‍ය කරන මේ ක්ලේශ ධර්මයන්ගෙන් ඔබ සුරක්ෂිත විය යුතුයි. මේ මනස කිලිටි කරන, මනස ලෙඩ කරන මේ ක්ලේශ ධර්මයන්ගේ වසඟයට නොයා යුතුයි. එතෙන්ට වැටුනහම ඔබ මාරයාගේ වසඟයට යනවා කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උද්ධත සූත්‍රය තුල. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තස්මා රක්ඛිත චිත්තස්ස සම්මා සංකප්ප ගෝචරා. මෙන්න මේ උවදුරෙන් මිදිලා මාරයාගේ වසඟයට නොයා, මාරයාගේ ග්‍රහණයට හසු නොවී ඉන්න නම් චිත්තස්ස රක්ඛිත, හිත ආරක්ෂා කරගන්න. සම්මා සංකප්ප ගෝචරා. හැම වෙලාවෙම යහපත් සිතුවිලි වලින්, පින්වන්ත සිතුවිලි වලින් මනස පෝෂණය කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වතුනි, ඔබම මොහොතක් ඔබේ අතීත ජීවිතයට ගිහිල්ලා බලන්න. ජීවිතයේ සමහර අවස්ථාවල ප්‍රශ්නවලට මුහුණ දුන්නහම කලකිරීම ඇති වුණා. සමහර වෙලාවට දික්කසාද වෙන්න හිතුණා. සියදිවි හානි කරගන්න හිතුණා. අනිත් එක්කෙනත් නසාගෙන නැසෙන්න ඕන කියලා හිතුණා. අනිත් කෙනාව නසන්න ඕන කියලා හිතුණා. සමහර අයට එහෙම අතීතයක් තිබුණා. හැබැයි ඒ පාපකාරී, ඒ ඊටාම භයානක ආකාරයේ සිතුවිලි වලින් ඔබේ සිත මිදිලා
වෙනදා වගේ ප්‍රශ්නයකට කලබල නොවි මැදහත් සිතකින් ඒ දෙස බලලා ඒ ප්‍රශ්නය වඩාත් හොඳින් සියලු දෙනාටම හානියක් නොවන ආකාරයට කළමනාකරණය කරගන්න හැකියාව අද ඔබ ලබලා තියෙනවද? ඒ ලැබුවේ කොහොමද? අපිට සමහර අය කියනවා අනේ ඉස්සර මම මෙහෙම නෙමෙයි. දැන් මට පුදුම දරා ගැනීමේ හැකියාවක් තියෙනවා. මට ඉවසීමක් තියෙනවා. මං හිත හදාගෙන ඉන්නවා. මං අහවල් නාලිකාවේ බණ අහනවානේ. බණ අහන්න ගත්ත දවසේ ඉඳන් මට පුදුම සැනසෙල්ලක් තියෙන්නේ. හැම දෙයක්ම දරා ගැනීමේ ආත්ම ශක්තියක් මට ලැබිලා තියෙනවා. දැන් බලන්නකෝ මේ බුදුහාමුදුරුවෝ කියන කාරණේ නෙමෙයි. හිත ආරක්ෂා කරගන්න ඕන ඔය නොඒක ආකාරයේ පාපකාරී කිලිටි සිතිවිලි වලින් නෙමෙයි. සම්මා සංකප්ප ගෝචරා යහපත් සංකල්ප සිතුවිලි වලින් තමයි මනස පිරෙන්න ඕන. එහෙම මනස පිරෙනකොට අපේ මනස ලෙඩ වෙන්නේ නැහැ. මනස නැවුම්ව පිරිසිදුව සුරක්ෂිතව පවතිනවා. එහෙනම් අපි යහපත් සිතුවිලි ලැබෙන ආකාරයට යහපත් දේවල් ඇසුරට ගන්න ඕන. එහෙම යහපත් සිතුවිලි වලින් මනස පුරව ගත්තහම තීන මිද්ධා බික්ඛු සබ්බා දුග්ගතියෝ ජහේති. තීන මිද්ධය අතික්‍රමණය කරපු ඉක්මවපු ඒ තැනත්තා ඒ භික්ෂුව සබ්බා දුග්ගතියෝ ජහේති. සියලුම දුර්ගතීන් අත්හරිනවා. එහෙම නැත්නම් ඒ සියලු දුර්ගතීන්ගෙන් මිදෙන්නෙක් බවට පත්වෙනවා. ඒ සසර දුකට හිස ඔසවන්න ඉඩ ලබා දෙන්නෙක් නොවනවා. ඔබ කරන්නේ මොකද්ද? සසර දුකට හිස ඔසවන්න ඉඩ ලබා දෙන එකනේ. එහෙම වෙන්නේ හිත ආරක්ෂා නොකරන නිසා. හිත ආරක්ෂා කරගන්න බුදුරජාණන් වහන්සේ අපිට කියන පිළියම තමයි සම්මා සංකප්ප ගෝචරා. යහපත් සංකල්ප වලින් මනස පුරවා ගන්න ඕන. හිත දූෂණය වුණහම විකින්න වාචේ කතා කරන වචනයත් පාපකාරී. ඊටාම කලහකාරී, ආවේගශීලී, කරුණාව මෛත්‍රියෙන් තොර වෙච්ච, ස්නේහයෙන් තොර වෙච්ච, සැරපරුස නරක වචන කතා කරන්නේ හිත දූෂණය වුණාම. නරක් වෙච්ච යමකින් සුවඳක් අපේක්ෂා කරන්න බෑනේ. ඒකෙන් දුගඳමයි වහනේ වෙන්නේ. නරක් වෙන තරමටම, කුණු වෙන තරමටම දුගඳ වහනය වෙන ප්‍රමාණය වැඩි. හිත දූෂණය වෙන ප්‍රමාණයට බාහිරට සිදුවෙන මුදාහරින හානිකර තත්ත්වය ඊටාම විශාලයි. විකින්න වාචේ ව්‍යාකූල වචන කතා කරනවා. සැරපරුස වචන කතා කරනවා. මුට්ටස්ස තිනෝ සිහිමුලාවක් නෑ. තැන නොතැන දන්නේ නැහැ. ගරු කළ යුත්තා ගරු නොකළ යුත්තා දන්නේ නැහැ. එහෙම හඳුනා ගැනීමක් නෑ. අසමාහිත, ඒ කියන්නේ හිතේ සංසුන්කමක් නෑ. හිත ලෙඩ වුණාම, හිත විපිලිසර වුණාම ඒක හරිම නොසන්සුන්, ව්‍යාකූලයි. පැහැදිලි භාවයක් නෑ. ඒ වගේම විබ්බන්න චිත්තා
ආසාවන් නිසා තෘෂ්ණාව නිසා සංසුන්කමක් නෑ, නිතරම සැලෙනවා. පහන් දැල්ල වගේ සුළඟට හසු වෙච්ච නිතරම සැලෙනවා. කිසිම සහනයක් නෑ නේද? ඒ වගේම පකතින්ද්‍රිය කියලා සඳහන් කරනවා මේ ඉන්ද්‍රියන්ගේ සංවර භාවයක් නෑ. දැන් අර විදිහට හිත ව්‍යාකූල වුණාම ඉන්ද්‍රියන්ගේ සංවර භාවයක් ඇති වෙන්නේ නෑනේ. මේ තත්ත්වයටපත් වුණාම, මේ රෝගී තත්ත්වයටපත් වුණාම අපි නොදැනුවත්වම මාරයාගේ තුරුලට, මාරයාගේ වසඟයටමයි යන්නේ. මේ උගුලෙන් ගැලවෙන්න නම් භෞතික ශරීරයේ කවන පොවන එකෙන් අපිට ගැලවීමට මගක් පෑදෙන්නේ නැහැ. ඔය මුව ආවරණ පැළඳීමෙන් පමණක්, ඖෂධ ප්‍රතිකාර ගැනීමෙන් පමණක් අපිට ඒකට මගක් පෑදෙන්නේ නැහැ. එහෙනම් ඔබ කළ යුත්තේ ඔබේ මේ හිත ආරක්ෂා කර ගැනීමයි. ඒ හිත ආරක්ෂා කරගන්න මේ පංච නීවරණ ධර්ම වලින් හිත උත්පල කරන එක, හිත ලෙඩ කරන එක ආරක්ෂා කරගන්න සිහිනුවණින් කටයුතු කරන්න උත්සාහවත් වෙන්න කියලා සිහිපත් කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා. දායකත්වයන් පිළිබඳව තොරතුරු මතක් කිරීමට අවස්ථාව සලසනවා. මීට වසර 24කට පෙර සැප්තැම්බර් මාස 20 වෙනි දින පරලෝ සැපත් කල්තොට විසූ සෝමාවතී මණිකේ මෑණියන්ට සහ පියාණන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් සැප්තැම්බර් මාස 19 වෙනි දින ජන්මදිනයේ සැමරූ බිරිඳ සුමිත්‍රා මුණසිංහ මහත්මියටත් සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවයත් චිරජීවනයත් ප්‍රාර්ථනා කරමින් අද ධර්මානුශාසනාවේ දායකත්වය ලබනවා බලංගොඩ කල්තොට මහවැල පාරේ පදිංචි විශ්‍රාමික විදුහල්පති සනත් ධර්මරාජ මහතා ඇතුළු පවුලේ සියලුම දෙනා. අවුරුදු 5කට පෙර පරලෝසපත් ආදරණීය පියාණන් එච්.ආර්. අප්පුහාමි මහතා හා අවුරුදු 7කට පෙර පරලෝසපත් ආදරණීය මාමණ්ඩිය කේ.එම්. පුංචිබණ්ඩා සහ අවුරුදු 16කට පෙර පරලෝසපත් ආදරණීය නැන්දනිය රොසලින් මහත්මිය හා පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් සුජීවත්ව වාසය කරන පවුලේ සියලුම ඥාතීන්ට නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කිරීම සඳහාත් අද ධර්මානුශාසනාවේ දායකත්වය ලබනවා රබොක්කන කිරිවල්ලා පිටිය බොරළුවේ පදිංචි කේ.එම්. තිලක් සාන්ත මහතා, විදේශගතව සිටින පී.වී. අනිලාවතී මහත්මිය හා එච්.ආර්.ඩී. පත්මකුමාරී මහත්මිය. මීට වසර 2කට පෙර මියගිය ස්වාමි පුරුෂයා ඩී.එම්. බණ්ඩාරටත් වසර 1මාරකට පෙර මියගිය සුනිල් පුතාටත් මීට වසර 7කට පෙර මියගිය පියසුන්දර පුතාටත් පින් පැමිණීමේ අරමුණින් සහ ජීවත්ව සිටින පුතුන් දෙදෙනාට සහ ලේලිවරුන්ට නිරෝගී සුවය සහ චිරජීවනය ප්‍රාර්ථනා කරමින් මුණුබුරු මිනිමෙරියන්ට සිය රැකියා කටයුතු දියුණු වේවායි ප්‍රාර්ථනාවෙන්ද ඉගෙනුම ලබන නෙතු සහ බහනුක යන දෙදෙනාගේ ඉගෙනීම් කටයුතු සාර්ථක වේවා යන ප්‍රාර්ථනාවෙන් අද ධර්මානුශාසනාවේ දායකත්වයේ ලබනවා හාලියල හැතැක්ම වරල් කැටියේ පදිංචි ටී.එම්. සීලවතී මහත්මිය. කුරුණෑගල මින්හෙට්ටියේ විසූ අද දිනට වසර 2කට පෙර 2020 9 වෙනි මාසයේ 20 වෙනිදා පරලෝසපත් නන්දා තෙන්නකෝන් මෑණියන්ට පින් පැමිණීම සඳහාත් පරලෝසපත් ටී.එම්.ඒ. තෙන්නකෝන් පියාණන්ට සහ උබේනන්ද තෙන්නකෝන් සහෝදරයාටත් මියගිය සියලු ඥාතීන්ට හා හිතමිතුරන්ට පින් අනුමෝදන් කිරීම සඳහාත් සුජීවත්ව සිටින සිරියලතා, සෝමලතා සහ කමලා යන පුංචි අම්මලා ඇතුළු සියලුම ඥාතීන්ටත් හිතමිතුරන්ටත් රෝගිය දුර වී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සඳහාත් සියලු ලෝකවාසීන් මේ මොහොතේ මුහුණ දී සිටින කොරෝනා වසංගතය උදුරින් ගැලවී නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් අද ධර්මානුශාසනාවේ දායකත්වය ලබනවා කුරුණෑගල මින්හෙට්ටියේ පදිංචි රංජනී, නිරංජනී සහ පොඩිමෙනේ කියන මහත්මීන්.
අවිස්සාවේල්ල හේවායින්නී පදිංචි එච් සියදෝරිස් මුදලාලි මහත්මයා පියතුමා අභාව ප්‍රාප්ත වී වසර 20ක් ගතවන මේ මොහොතේ ඉතුමා සිහිපත් කර පින් අනුමෝදන් කිරීමටත් වසර කිහිපයකට පෙර අභාව ප්‍රාප්ත වූ බටහිර කලටුවාව තකරංහේනේ විසූ කේ.ඩී. මැගිලිස් ප්‍රනාන්දු පියාණන්ටත් එච්.කේ. ධනවතී මෑණියන්ටත් පින් පැමිණීම අරමුණු කොටගෙනත් අප අතරින් විය වූ අපගේ ඥාති සමූහයට පින් පැමිණීම පිණිසත් සුජීවත්ව සිටින ඥාතීන්ට සහ සහෝදර සහෝදරයන්ට චිර ජීවනීය ප්‍රාර්ථනා කිරීමටත් දූ දරුවන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් දේශකයන්න් වහන්සේ ඇතුළු ධර්ම ශ්‍රවණය කළ සියලු දෙනාටමත් මේ උතුම් ධර්මාබෝධය ලැබේවා යන ප්‍රාර්ථනාවෙන් අද ධර්මානුශාසනාවේ දායකත්වය ලබනවා අවිස්සාවේල්ල විද්‍යාල පාරේ දෙවනි පටුමගේ 57න් 61 නිවසේ පදිංචි එච්. නිමල් රාජපක්ෂ මහතා සහ කේ.ඩී.එම්. ප්‍රේමලතා මහත්මිය සමග දියණියන් දෙදෙනා සහ බෑනා විසින් 2019 සැප්තැම්බර් මත 21 වෙනි දින අවුරුදු 25ක් ආයු වළඳා පරලෝ සැපත් ජී.කේ. සාගර සම්පත් ප්‍රසාද් කුමාර පුතාට මෙවන් අකල් මරණයක් කිසිදු භවයක සිදු නොවේවායි යන ප්‍රාර්ථනාවෙනුත් වසර 26කට පෙර මුලිතූ කඳුරේදී අතුරුදහන් වූ ඉන්දික මෛර කුමාර සහෝදරයාටත් අවුරුදු 22කට පෙර මියගිය ජී.කේ. පියසේන පියතුමන්ටත් කේ.එම්. ප්‍රේමවතී මෞතුමියටත් ජී.එච්. ප්‍රේමවතී ආච්චිටත් ජී.ජී. ධර්මදාස බාප්පා ඇතුළු දෙපාර්ශ්වයේම මියගිය සියලු ඥාතීන්ට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් සහ තුෂාර පැතුම් පුතාට ඉක්මන් සෝය ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් සහ ජී.කේ. සුමනාවතී මෑණියන් ආර්.එම්. ජිනදාස පියතුමා රෝහිණී පෙරේරා පුංචි අම්මාටත් මේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් අද ධර්මානුශාසනාවේ දායකත්වය ලබා ගන්නවා අනුරාධපුර ඥානිකුලම සමදාන මාවතේ ජී.කේ. හේමසිරි මහතා රේණුකා චාන්දනී කුමාරි මව සහෝදරිය දුලානි ඉඳුනිල් කුමාරි සහෝදරයා තුෂාර පැතුම් කුමාර සමග බාප්පා චන්දසිරි ඇතුළු පිරිස සැප්තැම්බර් මාස 17 වෙනි දින 72 වෙනි ජන්මදිනයේ සැමරූ එල්.ජේ.එම්. බණ්ඩාරමණිකා මහත්මියටත් එච්.එම්. දිසානායක වන මගේ ස්වාමිපුරුෂයාටත් නිර්වාණ අවබෝධය පිණිසත් දෙපාර්ශ්වයේම දෙමව්පියන් ඇතුළු වර්ග පරම්පරාවේ නැසී ගිය සියලුම ඥාතීන්ට පින් පැමිණීමත් දියණිය පුතා ඇතුළු මුණුබුරු මිනිමිරියන්ට ආශිර්වාද කිරීම සඳහාත් දේශකයන්න් වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් අද ධර්මානුශාසනාවේ දායකත්වය ලබනවා ඇහැටුවැව වැව ඉහළ පදිංචි එල්.ජේ.එම්. බණ්ඩාරමණිකේ මහත්මිය 2022 සැප්තැම්බර් මත 20 වෙනි දින 9 වන උපන්දිනය සමරන සවිනු නෙත්මිර පුතුට සෙත් ප්‍රාර්ථනා කිරීම පිණිසත් අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා යන අරමුණින්ද සදනු සන්මිත පුතුගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වීමටත් 2023 ජනවාරි මත 28 වන දින විවාහ ජීවිතයට පා තබන සුරේෂ් පුතුට හා සිතාරා දියණියට සෙත් ප්‍රාර්ථනා කිරීමටත් සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින්ද අද ධර්මානුශාසනාවේ දායකත්වය ලබනවා කළුතර නාගොඩ ප්‍රගති මාවතේ අංක 142න් 2 නිවසේ පදිංචි ජේ සෝමසිරි සිල්වා මහතා දැනට සුජීවත්ව සිටින ඒ.එම්. රත්තරන්හාමි මහතා සහ ජේ.එම්. කළුමැණිකේ යන මව්පියන් දෙදෙනාට නිදුක් නිරෝගී චිරජීවනීය ප්‍රාර්ථනා කිරීමටත් ඒ.එම්. මුතුමැණිකේ ඒ.එම්. රම්මැණිකේ ඒ.එම්. සුබරත්න මැණිකේ ඒ.එම්. ගුණරත්න මැණිකේ ඒ.එම්. ප්‍රේමරත්න ඒ.එම්. නන්දා ධනපාල ඒ.එම්. සාන්ති බණ්ඩාර මැණිකේ යන දූ පුතුන්ටත් සුජීවා ලේලි සේකර සොමිසාර යන බෑනාවරුන්ටත් දැනට රෝගාතුරව සිටින නෙල්සන් මානවසිංහ බෑනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමටත් එමෙන්ම 20 වන දින
61 වන උපන්දිනය සමරන ඒ.එම්. සුබරත්න මැණිකේ මහත්මියටත් අද දිනට 19 වන උපන්දිනය සමරන මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින පවනි විජේසේකර දියණියටත් 2022 10 වෙනි මාසේ 3 වෙනිදා උපන්දිනය සමරන ඒ.එම්. රත්තරන්හාමි පියතුමන්ටත් 2022 8 වෙනි මාසේ 20 වන දින 88 වැනි වියට පාත් ලැබූ ජේ.එම්. කළුමැණිකේ මෑණියන්ටත් නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කිරීමටත් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින මුලීසා මල්කි මිනුලි යන දියණියන්ටත් යොහාන් පුතුටත් පවුලේ සියලුම දරුවන්ටත් නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමින් බී.එම්. කරුණාරත්න එච්.එම්. තිලරත්න ඉදිරිවීර යන බෑනාවරුන්ටත් එස්.ඒ. රම්මැණිකේ ඒ.එම්. කිරියප්පුහාමි ජේ.එම්. ලිංගිරි මුදියන්සේ රම්මැණිකේ යන මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණුත් අද ධර්මානුශාසනාවේ දායකත්වය ලබනවා ඉඹුල්පේ පස්සර මුල්ල අඹුවත්තේ පදිංචි ඒ.එම්. රත්තරන්හාමි උපාසක මහතා. අද ධර්මානුශාසනාවේ දායකත්වය ලැබූ සියලු දෙනාට පින් පැමිණීමත් ඔවුන්ගේ ප්‍රාර්ථනාවන්ට ආශිර්වාද කිරීමටත් මා ඉතාමත්ම ගෞරවයෙන් නමස්කාර පුරක ආරාධන කරනවා අද දේශකයන්න් වහන්සේට. ඒ සඳහන් කරන්නට යෙදුනේ අද මේ උතුම් ධර්ම දානමේ පින්කම සඳහා දායකත්වයේ දරපු පින්වතුන්ගේ තොරතුරුයි. ඉතින් දායකත්වයේ අරගෙන කටයුතු කරපු සියලු දෙනාටම ඒ අයගේ පවුල්වල දූපුතුන් ඥාති හිතයිසී හැම දෙනාටම ධර්ම ශ්‍රවණය කරපු ඔබ සියලු දෙනාටම ගුවන් විදුලියේ සියලුම කාර්ය මණ්ඩලයේ පින්වතුන්ට සියලු දෙනාටම මේ උතුම් පින්කමේ ආශිර්වාදයේ සැලසේවා. දුක් කරදර දුරු වේවා, රෝග උපද්‍රව දුරු වේවා. තුනුරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් ඔබ හැම දෙනාම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. දායකත්වයේ දරපු පින්වතුන්ගේ නමින් මිය පරලෝකීය සියලු දෙනාම මේ පින් අනුමෝදන් වේවා. අපි නම් වශයෙන් සඳහන් කරපු සියලු දෙනා ඇතුළු කොට මියගිය හැම දෙනාම පින් අනුමෝදන් වේවා. ධර්ම ශ්‍රවණය කරපු ඔබ නමින් මියගිය හැම දෙනාමත් පින් අනුමෝදන් වේවා. ඒ අයගේ සසර ගමන සුවපත් කර ගනීවා. දෙවියෝ පින් අනුමෝදන් වේවා. ඔබට ආරක්ෂාවත් අභිවෘද්ධියක් සලසත්වා. කෙලවර මේ උතුම් පින්කම අපි සියලු දෙනාටම ජාති ජරා මරණ කියන දුක් වලින් එතරව නිවන් දකින්නම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන අපි පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සුපින්වතුනි, අද ධර්මානුශාසනාව පවත්වනු ලැබුවේ දික්වෙල යෝගියාන ශ්‍රී විසුද්ධාරාමාධිකාරී කිරිබත්ගොඩ තැබිලිගස් මුල්ල ශ්‍රී දීරනන්ද විද්‍යායතන පිරිවෙනේ ආචාර්ය විචිත්‍ර ධර්ම කතික මනෝවිද්‍යා උපදේශක ශාස්ත්‍රපති පූජ්‍යපාද කොටියාගල සීවලී ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ඔබටත් පුළුවන් ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ මෙවැනිම ධර්මදේශනාවක දායකත්වය ලබා ගන්නට. කතා කරන්න ආගමිකංශයේ දුරකථන අංකය 011 269 7140. මෙම ධර්මදේශනාවේ සංයුක්ත තැටියක් අවශ්‍ය නම් කතා කරන්න 011 307 1082 අපේ කැසට් අංශය. මෙම ධර්මදේශනාව ස්වදේශීය සේවා
YouTube නාලිකාව ඔස්සේද සවන් දිය හැකි. ධර්මදේශනාව පැවැත්වූ දේශකයන්න් වහන්සේටත් දායකත්වය ලබාගත් සියලු පින්වතුන්ටත් ගුවන් විදුලිය ඔස්සේ ධර්මදේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්නම්. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.